සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, සුන්දර ජීවිතයක් ඇති කරගන්නට අපි කොයි කවුරුත් කැමතියි. පින්වතුනේ, ජීවිතයේ සුන්දරත්වය කියන එක ගැන කතා කරනකොට ජීවිතයක් සුන්දර වෙන්න ගොඩාක් බලපාන්නේ හිතේ සුන්දරත්වය. හිත සුන්දර නම්, හිතේ තියෙන හිතුවිලි ලස්සනයි නම්, හිතන පතන දේ සොඳුරු දේවල් නම් ඒ ජීවිතය ඇත්තටම සුන්දරයි. බාහිර කොච්චර ලස්සන දේවල් තිබුණත්, බාහිර කොච්චර වටින දේවල් තිබුණත්, හිත ඇතුලේ සුන්දර දේවල් නැත්තම් ඒ ජීවිතේ සුන්දර නෑ. ඒ නිසා ජීවිතයක සුන්දරත්වය කියන එකට ගොඩාක් බලපානවා හිත සුන්දර කර ගැනීම, හිත ලස්සන කර ගැනීම, හිත හදා ගැනීම. හැබැයි හිත හදාගන්නවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හිත කියන්නේ හරි මායාකාරී එකක්. එක එක වෙස් අරගෙන මේ මිනිස්යාව අයහපතටමයි ඇදලා දාන්නේ බොහෝ දුරට මේ හිත. ඒ නිසා හිත සුන්දර කරගන්න වැඩපිළිවෙලේදී අපි ගොඩක් දරදඬු වෙන්න ඕන. සාමාන්‍යයෙන් දරදඬුකම කියලා කියන්නේ ජීවිතේට හොඳ නැති එකක් නේ. අපි දරුවන්ට එහෙම අවවාද කරනවනේ නේ, දරදඬු වෙන්න එපා, ওই විදිහට කටයුතු කරන්න එපා කියලා. අපි ඔබට අද කියනවා දරදඬු වෙන්න කියලා. ඒ කොමකටද දරදඬු විය යුත්තේ? යහපතට. යහපත කිරීම සම්බන්ධයෙන් දරදඬු වෙන්න. යහපත කතා කිරීම සම්බන්ධයෙන් දරදඬු වෙන්න. යහපත් දේවල් හිතීම සම්බන්ධයෙන් දරදඬු වෙන්න. ජීවිතේ ගත කරනකොට යහපත සම්බන්ධයෙන් දරදඬු චරිතයක් වෙන්න. කිසි කලෙකත් යහපත අහිමි නොවන විදිහට. අද මේ අරුණෝදයේම පින්වතුන්ලාට ඇති කරගන්න ලස්සන පින් හිතක්. මම යහපත වෙනුවෙන් දරදඬු වෙනවා කියන හිත. යහපත උදෙසා මං දරදඬු චරිතයක් වෙනවා කියන හිත ඇති කරගන්න, ඒ හිතෙන් යුක්තව අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව අපි ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්වයෙන් දරන්නේ නොවැම්බර් මාසයේ 8 වන දින ජන්මදිනයේ යෙදුණු පින්වත් ප්‍රියංගා වික්‍රමසූරිය මහත්මිය විසින් තමන්ගේ මිය පරලොව යන්ට යෙදුණු ආදරණීය මෑණියන් වන විනීතා රුක්මිනී විජේසිංහ මෑණියන්ටත් සැම්සන් විජේසිංහ පියාණන්ටත් පින්පෙත් අනුමෝදනා කිරීම තමයි එතුමියගේ මූලිකම බලාපොරොත්තුව. මේ ධර්ම දානය සිද්ධ කරලා පින්වතුනේ, හිතක ස්වභාවය කියන එක අපිට එකපාර හොයන්න අමාරුයි. හිත හැසිරෙන විදිහ සාමාන්‍ය කෙනෙකුට ලේසියෙන් හොයන්න පුළුවන් කමක් නැහැ. හිත හැසිරෙන විදිහ තේරුම් ගන්නට නම් හිත දමනය කළ, හිත පරිපූර්ණ වශයෙන් පිරිසිදු කළ මහා කරුණික බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි අපිට උදව් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ චිත්ත වර්ගයේදී හිත ගැන ඊටාම වටිනා විග්‍රහයක් කළා. ඒ විග්‍රහයේ ගාථා 4ක් ඇසුරු කරගෙනයි අද දවසේ ධර්මය අපි ඉගෙන ගන්නේ. බලන්න හිතේ ස්වභාවය ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ කාරණා. මේ සිතේ ඇත්ත ස්වභාවය දකින්න එක හරීම අමාරුයි. මේ සිත ඇත්තටම කොහොමද හැසිරෙන්නේ කියලා දකින්න එක හරි අමාරුයි. ලේසියෙන් හොයන්න බෑ. ඒ වගේම සිත ගොඩාක් සියුම්. හිත කියලා කියන්නේ සියුම් එකක්. සියුම් නුවණකින් දැක්ක යුතු එකක්. හිතේ හැසිරීම හරි සියුම්. හිතු මනාපෙට ආස කරන දේටමයි මේ හිත ඇදිලා යන්නේ. හැබැයි බුද්ධිමත් කෙනා එබඳු සිත පවා නොමගට වැටෙන්න නොදී රැක ගන්නවා.
බුද්ධිමත් කෙනෙක්, කල්පනා ශක්තියක් තියෙන කෙනෙක්, ජීවිතේ යහපත අඳුනගත්ත කෙනෙක් තමන්ගේ ජීවිතේ අයහපතට වැටෙන්න නොදී යහපත වෙනුවෙන් දරදඬු චරිතයක් වෙලා අර හිත නොමගට වැටෙන්න නොදී රකින්නවා. චිත්තං ගුත්තං හිත රැක ගන්නවා. චිත්තං රක්ඛං හිත ආරක්ෂා කරනවා. ආන් ඉබඳු කෙනාට සුඛාවහං හොඳින් රැකගත් සිතින් මහා සැපයක් ලබන්න පුළුවනි. බලන්න මේ හිත හරියට රැකගත්තොත් එතනමයි නේද සුන්දරත්වය. එතනමයි සැපය. ඒකයි අපි කිව්වේ ජීවිතයක් සුන්දර වෙනවා කියලා කියන්නේ මූලිකව හිත සුන්දර වෙන එක. හිත ගොඩාක් සුන්දර වුණොත් ඒ ජීවිතේ හැබෑවටම සුන්දරයි. අපි සරණ ගියපු අපේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ සුන්දරයි. ඒ හිතේ කෙලෙස් කසට කිසිවක් තිබ්බේ නැහැ. හිත අතිශයින්ම සුන්දරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, ඒ අරහත් උත්තමයන් වහන්සේලාගේ ජීවිතේ අතිශයින්ම සුන්දරයි. ඇයි? ඒ හිතේ අංශු මාත්‍ර ක්ලේශයක් නැහැ. කෙලෙස් කසට නැති පිරිසිදු හිත්. ඒ ජීවිත සුන්දරයි. ඒ නිසා පින්වතුනි හිතයි රකින්න ඕනේ. හිතයි ආරක්ෂා කරන්න ඕනේ. හිත රැක්කොත්, හිත ආරක්ෂා කරොත් ජීවිතේට සැප ලැබෙනවා. හැබැයි මේ හිත ගැන මෙහෙම තේරුම් ගන්න ඕනේ. දුරං ගමන් මෙයාට දුර ගමන් තියනවා. ඒක චරං තනියම මෙයා යන්නේ. අසරීරං හිත කියන එකට සිරුරක් නැහැ. ගුහාසයන් හැබැයි ශරීර කූඩුව නම් වූ ගුහාවේ තමයි මෙයා රිංගගෙන වාසය කරන්නේ. ඒ චිත්තං සංයමෙස්සන්ති මෙබඳු සිත කෙනෙක් දමනය කරනවා නම් මොක්ඛන්ති මාර බන්ධනා එයා මාරයාගේ ගැටෙන් නිදහස්. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ අර්ථ. මේ තනිව හැසිරෙන දුරගමන් තියෙන සිරුරක් නොමැති සිත කෙනෙක් දමනය කරගත්තොත් එයාට මාරයාගේ ගැටෙන් නිදහස් වෙන්න පුළුවන්. එබඳු කෙනා කොයි වගේ සිතක්ද හදාගත යුත්තේ? ධර්මයේ හැසිරෙන අදහස තුල කෙනෙකුගේ හිත ස්ථිරව පිහිටලා නැත්නම්, ධර්මයේ හැසිරෙන්න ඕන කියලා හිත ස්ථිරව පිහිටගෙන නැත්නම්, ඒ කිව්වේ මොකද්ද? ධර්මයේ හැසිරීම සම්බන්ධයෙන් දරදඬු වෙලා නැත්නම්, මම නම් අධර්මයකට වැටෙන්නේ මං ධර්මයේමයි හැසිරෙන්නේ කියලා යම් කෙනෙක් ධර්මයේ උදෙසා දරදඬු වෙලා නැත්නම්, ධර්මයේ වෙනුවෙන් හිත ශක්තිමත්ව පිහිටුවාගෙන නැත්නම්, වෙනෙනවා නම්, ධර්මයේ හරියට දන්නේ නැත්නම්, පරිප්ලව පසාදස්ස ඉල්පෙන පැහැදීමක් නම් ඔහුට තියෙන්නේ. පඤ්ඤාන පරිපූර්ණති. ඔහුගේ ජීවිතේ සැපවත් කරන ප්‍රඥාව ඔහුට පිරෙන්නේ නැහැ. අනවස්සුත චිත්තස්ස හැබැයි යම් කෙනෙකුට තියෙන්නේ රාගාදී කෙලෙස් වැగిරෙන්නේ නැති, කෙලෙස් වලින් තෙත් නොවන හිතක් නම්, අනන්වා හත චේතසෝ ද්වේෂය ආදී කෙලෙස් වලින් ගුටි කන්නේ නැත්තම්, බලන්නේ වචන අපි අපේ ජීවිතවල නිරන්තරයෙන් ගුටි කනවා පින්වතුනි. කෙලෙස් වලින්, ද්වේෂයෙන් ගුටි කනවා, ඊර්ෂ්‍යාවෙන් ගුටි කනවා, නාන ප්‍රකාර අකුසල වලින් ගුටි කනවා. පුඤ්ඤ පාප පහි නස්ස රාගේ ද්වේෂේ මෙහු නැසූ ඒ උත්තමියෝ පින්පව් දෙකත් නසා දැම්මා. පින්පව් නැසුවා කියලා කියන්නේ සංසාර ගමනේ අරගෙන යන්න හේතු වෙන කර්ම ඔක්කොම ෂය කළා. නත්ති ජාගරතු භයං. ඒ මුනිවරයා නොනිදා භාවනා කරනවා. ඒ මුනිවරයාට කිසි බයක් නැහැ. ඒ තමයි සැනසුණු ජීවිත. ජීවිතයක් සනසවා ගන්නට නම් මේ හිත හොඳට දමනය කරන්න ඕන. හිත දමනය කරද්දී හිතේ තියෙන මායාවල් අඳුනගෙන මේ හිත ඒ මායාවල්ගෙන් ගලව ගන්න ඕන. හිත මායාවන්ගෙන් ගලවා ගන්නට නම් පින්වතුනි අපිට තියෙන්න ඕන හොඳට සිහිය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සිද්ධියක් වුණා. සෙවන් නුවර එක තරුණයෙක් නිතර බණ අහන්න එනවා. එහෙම බණ අහන්නට පැමිණෙනකොට ශ්‍රද්ධාවක් උපන්නා. බලවත් ප්‍රසාදයක් උපන්න ධර්මයේ ගැන. ඉපදිලා මේ තරුණයා කල්පනා කළා මටත්
ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙලාම ධර්මයේ හැසිරෙන්න තියෙනවා නම් හොඳයි. මහාන වුණා. මහාන වෙලා දැන් ධර්මයේ එකින් එක වැඩිපුර ඉගෙන ගන්නවා. දැන් ගිහි කෙනෙකුට වඩා හොඳට ධර්ම ඉගෙන ගන්න පුළුවන් නේ භික්ෂුවට. දැන් ධර්ම ඉගෙන ගන්නකොට සිල්පද එකින් එක විග්‍රහ කරලා දෙද්දී මේ භික්ෂුවට නිකන් හිර වෙනවා වගේ දැනුණා. සිල් වැඩි වගේ. සිල්පද නිකන් වැඩි වගේ කියලා මෙයාට හිතක් එනවා. හිත කියනවා උඹ ඉස්සර නිදහසේ හිටියා නේද? පාඩුවේ දම්පැන් ටිකක් පූජා කරගෙන හිටියා නේද? පාඩුවේ බණ භාවනාවක් කරගෙන හිටියා නේද? ඉස්සර කැමති වෙලාවක ඇවිල්ලා භික්ෂුන්ගෙන් දහම් කතාව ශ්‍රවණය කළා නේද? කැමති වෙලාවකට කෑම ටිකක් කෑවා නේද? දැන් මේ සිල්පද වැඩි නැද්ද? එහෙම අහනවා කවුද? හිත. ඇයි විකාල භෝජනය කරන්න එපා කියලා සිල්පද තියෙනවා. බ්‍රහ්මචාරීව ඉන්න ඕන. ඉතින් මේ සිල්පද එක එක වැඩි වෙනකොට භික්ෂුවට නිකන් හිර වෙනවා වගේ තේරුණා. අවසානයේ මේ භික්ෂුව කල්පනා කළා සිවුරු අරින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම කල්පනා කළා සිවුරු ඇරලා ආයේ ගිහි වෙන්න. ස්වාමීනි ගිහි වෙලා දානයක් මානයක් පූජා කරගෙන ඔය බණ ටිකක් අහගෙන මම පන්සිල් ටික රැකගෙන ඉන්නවා කිව්වා. එතකොට මෙයා මේ කියන්නේ මේ භික්ෂුව කියන්නේ මේ භික්ෂුවගේ හිත කියපු දෙන්නේ. බලන්න මේ හිත විසින් මවලා දෙන හැටි. උඹට මේක අමාරුයි. උඹ නිකන් හිර වෙලා වගේ. අපි වුණත් භාවනා කරන්න යනකොට මේ හිත එක එක මායාවල් දාන්නේ නැද්ද? සමහර කෙනෙක් පිරිත් කියන්න පටන් ගන්නවා. ආසාවෙන් පිරිත් කියන්න පටන් ගන්නකොට ඔන්න යාට ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඔළුවේ කැක්කුම හැදිච්ච ගමන් හිත කියනවා උඹ පිරිත් කියන්න ගත්ත දවසේ ඉඳලා නේද ඔළුවේ කැක්කුම? ඕන ඊට පස්සේ අපෙන් ප්‍රශ්න අහනවා ස්වාමීන් වහන්සේ පිරිත් කියන දවසේ ඉඳලා මට ඔළුවේ කැක්කුම. මොකද්ද දන්නේ නේ කියලා ප්‍රශ්න අහනවා. එතකොට මේ හිත කියවුවා. හිත තමයි ගානට කරකලා දෙන්නේ. පොඩ්ඩක් කොන්ද කෙලින් කරලා භාවනා කරන්න මහන්සි වෙනකොට ඔන්න පිටකොන්ද රිදෙන්න ගන්නවා. හිත කියනවා උඹ පිටකොන්ද රිදි භාවනා කරොත් කොන්දේ අමාරු හැදෙයි. ආයෙ හොද කරන්න බැරි වෙයි. එතකොට ඔන්න බය වෙනවා. ඊට පස්සේ කියනවා අනේ මට භාවනා කරගන්න බෑනේ කොන්ද රිදෙනවනේ. දනහිස චුට්ටක් රිදෙනකොට හිත කියනවා ඔය විදිහට දනහිස රිදි භාවනා කළොත් නම් දනිස් අමාරු හැදෙයි නැගිට ගන්න බැරි වෙයි. ඊට පස්සේ ඔන්න අනිත් අයට කියනවා මං හොඳට භාවනා කරන් හිටියා. දැන් දනිස් රිදෙනවා. මට දැන් භාවනා බෑ. බලන්න හිත ගහන පදයට අපි නටලා. ඒ නිසා මේ හිතේ ස්වභාවය අල්ලන එක නම් ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර භික්ෂුව කියනවා ස්වාමීනි මං කල්පනා කළේ ගිහි වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළා ඇයි භික්ෂුව ඔහොම කල්පනා කරන්නේ? භික්ෂුව ස්වාක්ඛාත වූ සම්බුද්ධ ශාසනයේ මේ සොඳුරු සද්ධර්මයේ ඇහෙද්දීත් දහම් ගෝසාව පැතිරෙද්දීත් මොකද්ද භික්ෂුව මේ කල්පනා කරපු විදිහ? භික්ෂුව හිතේ ස්වභාවය දකින්න එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. හිතේ නීවරණ පවතින විදිහ හඳුන ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිත නීවරණ වලට ඇදිලා යන්නේ පින්වතුනි රවට්ටගෙන. කාම ඡන්දයට ඇදිලා යන්නේ රවට්ටගෙන. දැන් බලන්න මේ භික්ෂුවට හිත කිව්වේ ආයෙම ගිහි වෙලා පින් කරන් ඉමු කියනවා. කාමයට ඇදෙන හිත. කම්සැප විඳින්න ආසා කරන හිත තමන්ට අදහස දෙන්නේ කොහොමද? සිවුරු ඇරලා පින් කරන් ඉමු. එහෙම කියන්නේ. කේන්ති ගියාට පස්සේ ව්‍යාපාදයට ඇදෙන හිත කොහොමද මේ අපිට අදහස් දෙන්නේ? ඕනවට වඩා ඉවසුවොත් නිවටේ කියලා හිතයි. ඉවසන්ට එපා. කියන්න තියෙන දේ මූණට දමලා ගැහුවා වගේ කියන එක තමයි ඍජුකම. ඒ නිසා ගිහින් කියාපන්. මේ හිත කියන කතා බලනකොට තියෙන්නේ මොකද්ද? නීවරණේ. ඒ නිසා මේ නීවරණ වලින් බැටකන හිත
නීවරණ නිසා අකුසල් වලටම ඇදෙන හිත ලේසියෙන් හඳුනා ගන්න බෑ. හැබැයි යම් කෙනෙක් ධර්මයේ තුලට හොඳට පැමිණිලා ධර්මයේම විශ්වාස කරගෙන ධර්මයේ කෙරෙහි හිත දැඩිව පිහිටුවාගෙන ඉන්නවා නම් ආන් ඒ කෙනාට මේ හිතේ හැසිරීම හිතේ ස්වභාවය දැක ගන්න පුළුවන්. ඊළඟට කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනාට හිතේ ස්වභාවය ලේසියෙන් දකින්න පුළුවන්. නිතර ධර්මය අහන කෙනාට හිතේ ස්වභාවය ලේසියෙන් දකින්න පුළුවන්. බුදුරජාන් වහන්සේ අන්න ඒ වෙලාවේ තමයි පින්වතුනි ධම්මපදයේ චිත්ත වර්ගයේ 4 වෙනි ගාථා රත්නය දේශනා කොට වදාළේ. ඒ ගාථා රත්නේ දැන් පින්වතුන්ලාට තිරේ දර්ශනීය වේවි. අපි පින්වතුනි මිහිරට මහා කාරුණිකයන් වහන්සේ වදාළ මේ ගාථා සජ්ජායනා කරමු. සුදුද්ද සංසුනි පුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුත්තං සුඛවහං හඳුනාගෙනුම මේ සිත පහසුවෙන් කල නොහැකිය සියුම් ලෙස හැසිරෙන සිත ඇලෙයි මේ සිත ආස දෙයටම නැනවතා මේ සිත දැන හොඳින් රැකගත යුතුමය හොඳින් රැකගත් සිත මහත් සැපයකි ලබා දෙන්නේ. හොඳට හිත රැකගත්තොත් හිත රැකගත්ත කෙනාට සැප ලැබෙනවා. ඒකේ තව අදහසක් තියෙනවා. හිත රැකගන්න බැරි වුණොත් අහිමි වෙන්නේ මොකද්ද? සැප අහිමි වෙනවා. ජීවිතේ සැප අහිමි වෙනවා හිත රැකගන්න බැරුව ගියොත්. හොඳට හිත රැක්කොත් එයාට සැප ලැබෙනවා. ඒ හින්දා වින්දුතුනේ හිත රකින්න උත්සාහවත් වෙන්න ඕන. හිත රැක්කොත් තව 5 දෙනෙක්ව රැකගත්තා. ඒ රැකගත්ත 5 දෙනා කවුද? ඇස රැක්කා. කන රැක්කා. නාසය රැක්කා. දිව රැක්කා. කය රැක්කා. මේ හිත රැකගත්තොත්. දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇස කන නාසය දිව කය කියන මේ පහට තියෙන රැකවරණය පිහිට මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ පහට තියෙන රැකවරණය සිතයි. එතකොට ඇහුවා ස්වාමීනි සිතට තියෙන රැකවරණය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සිතට තියෙන රැකවරණය සිහියයි. එහෙනම් හොඳට සිහිය උපදවාගෙන හිත කියන එක රැක්කොත් අර 5 දිනාවත් රැකගත්තා. ඒ හින්දා වින්දුතුනේ හිත රැකගන්න උත්සාහවත් වෙන්න ඕනේ. හිත රකින්නේ කුමකින්ද? හිත රකින්නේ සිහියෙන්. සිහිය උපදවා ගන්නේ කොහොමද? සිහිය උපදවා ගන්න තියෙන්නේ ධර්ම ඉගෙනගෙන. ධර්මයේ හොඳට ඉගෙන ගන්නකොට හොඳ සිහියක් පිහිටනවා. ධර්මයේ නිතර මෙනෙහි කරනකොට හොඳට සිහිය පිහිටනවා. ධර්ම මානසිකාරයෙන් හැමතිස්සෙම ජීවත් වෙන්න මහන්සි ගන්නකොට හොඳට සිහිය පිහිටනවා. ඒ නිසා මේ හැම දෙයකටම පින්වතුනේ ජීවිතේ ප්‍රධාන වෙන්නේ ධර්මය. ධර්මයමයි. අපිට කොච්චර වාසනාවක්ද මේ මනුස්ස ජීවිතේ අපිට බණපද අහන්න ලැබිච්ච එක බලන්න පින්වතුන්ලාට උදේ පාන්දරම ධර්මය අහන්න ලැබෙනවා. ධර්මයේ තුලින් හිත ප්‍රබෝධමත් කරගෙන දවස පටන් ගන්න වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් මේ වාසනාවල් සුළු වාසනාවල් නෙවෙයි මුළු ජීවිතේම සැපවත් කරගන්න ලැබිච්ච අවස්ථා. මේ ජීවිතේ හරියට හිත ආරක්ෂා කරගන්න අපි දක්ෂ වුණොත් එහෙම අපිට අපේ ජීවිතේ විශාල සැපයක් උපද ගන්න පුළුවන්. බුද්ධ කාලේ වුණා තව සිද්ධියක්. මේ සිද්ධිය නම් පින්වතුන්ලා අහලාත් ඇති. ඒ කාලේ හිටියා මහා තෙරුන් වහන්සේ නමක් සංඝරක්කිත කියලා. ওই සංඝරක්කිත තෙරුන් වහන්සේ ළඟ සහෝදරියගේ පුතා මහණ වුණා. ඒ සහෝදරියගේ පුතාට නම වැටුණා භාගිනීය සංඝරක්කිත. ওই භාගිනීය සංඝරක්කිත කියන ඒ භික්ෂුව හරීම ගුණ යහපත් භික්ෂුවක්. ධර්ම ඉගෙන ගන්න
දුර ඈතකට මේ භික්ෂුව වැඩම කළා. ඒ වැඩම කරලා ධර්මයේ ඉගෙනගෙන හොඳට දහම් දැනුම හදාගෙන ඒ කාලේ ධර්මය ඉගෙන ගන්න ඉතින් කටපාඩමින් මතක තියාගන්න ඉපැයි. ආචාර්යයන් වහන්සේ නමක් ළඟ හොඳට ධර්මයේ මතක තියාගත්තා. ධර්මයේ මතක තියාගෙන මේ කටයුතු ඉවර වෙලා දැන් මේ භික්ෂුව යලි වැඩම කරනවා. වැඩම කරද්දී තමන්ගේ මව්ගේ නිවසටත් ගියා. අම්මාගේ නිවසට ගියාට පස්සේ අම්මා හොඳ සිවුරක් පූජා කළා. අනේ එතකොට හරි සතුටුයි. මේ සිවුර අතට ගත්ත ගමන් මතක් වුණේ ගුරුදේවයන් වහන්සේව. ගුරුදේවයන් කියලා කියන්නේ සංඝරක්කිත මහතෙරුන් වහන්සේව මතක් වුණා. කල්පනා කළා මේ සිවුර මං දැන් අරගෙන ගියාන් පස්සේ කාලයකට පස්සේ ගුරුදේවයන් දකින්න යන ගමනනේ. ගුරුදේවයන් ගොඩාක් සතුටුයි. ආනේ අපේ සංඝරක්කිත මට සිවුරකුත් අරගෙන ඇවිල්ලා කියලා සතුටු වෙයි. එහෙම හිතාගෙන භාගිනී සංඝරක්කිත තෙරුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේ වැඩම කළා. ආචාර්යයන් වහන්සේ කියන්නේ පින්වතුනි රහතන් වහන්සේ නමක්. ඒ සංඝරක්කිත කියලා කිව්වේ මහරහතන් වහන්සේ නම. හිත දකින්නත් පුළුවන්. ඉතින් මේ මහරහතන් වහන්සේ ළඟට මේ භික්ෂුව සිවුර අරගෙන ගිහින්ලා තමන්ගේ සිවුර ආචාර්යයන් වහන්සේට පූජා කළා. ඒ පූජා කරනකොට ආචාර්යයන් වහන්සේ විශේෂයක් දැක්ුවේ නෑ. උන් ඔය ඔහෙන් තියන්න කිව්වා. එතකොට අර භික්ෂුවට දුක හිතුණා. දුක හිතිලා දැන් මේකමයි කල්පනාව. හිත ඒක ඔස්සේම දුවනවා. මං මේ නැති ටික කාලේ මං ධර්ම ඉගෙන ගන්නට වෙනම හිටපු ටික කාලේ මගේ ආචාර්යන් වහන්සේගේ හිත මං ගැන බින්දිලාද කොහෙද? උන්වහන්සේට මාව දැන් එච්චර රුස්සන්නේ නෑ වගේ. මං ගිනාපු සිවුරත් ගණනකටවත් ගත්තේ නෑ. දැන් ඉතින් ආචාර්යන් වහන්සේට මාව එපා වෙලානේ. බලන්න මේ හිතක ගොඩනගෙන හිතවිලි. දැන් ආචාර්යන් වහන්සේට මාව එපා වෙලානේ. ආචාර්යන් වහන්සේට මාව එපා වෙලා නම් මට මේ සිවුර ඉඳලා වැඩක් නෑ. මං සිවුරු අරිනවා. දැන් ඔන්න හිතනවා. හිතද්දී රහතන් වහන්සේ හිත දැක්කා. දැකලා කල්පනා කළා මේ භික්ෂුවට හිතට වේදනාව හටගත්තා. හිත සන්තෝෂ කරන්න ඕන කියලා කතා කළා. සංඝරක්කිත මට පොඩ්ඩක් දාඩියයි වගේ. ඔය වටාපත අරගෙන පොඩ්ඩක් මට පවන් සලන්න කිව්වා. එතකොට භාගිනීය සංඝරක්කිත භික්ෂුව හිතේ වේදනාවෙන් වටාපතත් අරගෙන ආචාර්යන් වහන්සේගේ පිටිපස්සට වෙලා දැන් වටාත්තින් පවන් සලනවා. පවන් සලන ගමන් හිත තනියම කොහේදෝ යනවා. දූරංගමන් දුර යනවා. ඒ ගියපු දුර මේක. දැන් මේ භික්ෂුව හිතනවා මං සිවුරු අරිනවා. සිවුරු ඇරලා මං ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මං මගේම කියලා පොඩිවට ඉඩම් කෑල්ලක් අරගන්නවා. ඒකේ පොඩිවට පැලකුත් හදා ගන්නවා. මං ගොවිතැන් කරන්න පටන් ගන්නවා. ගොවිතැන් පටන්ගෙන මං කරගෙන යනකොට මගේ ගොවිතැන සරුසාර වෙනවා. දැන් මේ හිතින් මවන එක. මගේ ගොවිතැන සරුසාර වෙලා මට ගොඩාක් ධනෙ ලැබෙනවා. ලැබෙන ධනෙන් මං ගේ ලොකුවට හදනවා. ගේ ලොකුවට හදාගත්තාට පස්සේ මං තව ලොකු ගෙදරකින් හොඳට මගුලක් කරගන්නවා. එතකොට මගේ බිරිඳට ටික කාලෙකින් දරු පැටියකුත් ලැබෙනවා. දරු පැටියා ලැබුණාට පස්සේ මං මගේ බිරිඳත් එක්කම මගේම සල්ලි වලින් සිවුරක් අරගෙන ආචාර්යන් වහන්සේ බලන්ට එනවා. බලන්න හිත ගියපු දුර දැන් මේ පවන් සලසලා ඉද්දී විවාහ වෙලත් ඉවරයි. විවාහ වෙලා මාස 10ක් 9ක් ගිහිල්ලා දරුවෝ හම්බෙලත් ඉවරයි. බිරිඳත් එක්ක දරුවා අරගෙන එනවා. ඒ එද්දී අපි ඉතින් කරත්තයක් අරගෙන ඉන්න ඉපැයි දුර ගෙවාගෙන. ඒ ඇවිල්ලා කරත්තෙන් බහින වෙලාවේ බිරිඳගේ අතින් බැරි වෙලාවක් දරුවා වැටුනොත් එහෙම මම මේ ආචාර්යන් වහන්සේ ඉන්නවා කියලා බලන්නේ බිරිඳට ගහනවා පාරක් කියලා අර වටාත් උස්සලා ගැහුවා ආචාර්යන් වහන්සේට. බිරිඳට තඩි බානවා කියලා හිතාගෙන කාටද ගැහුවේ? ආචාර්යන් වහන්සේට.
රහතන් වහන්සේ හිනහා වෙලා කිව්වා හනේ සංඝරක්කිත තමුන්නේ බිරින්දයට තඩි බානවා කියලා හිතාගෙන අපිට නොවෑ ගැහුවේ. අපි කුටි කණ්ඩ එපැයි කිව්වා. එතකොට භාගිනීය සංඝරක්කිත තෙරුන් වහන්සේට ලැජ්ජාවක් හටගත්තා. දුවන්ට සූදානම් වුණා. අනිත් භික්ෂුන් වහන්සේලා ඉක්මනට අල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ඒ භාගිනීය සංඝරක්කිත කියන ස්වාමීන් වහන්සේව එකතු කරගෙන යනවා. බලන්න පින්වතුනි මේ භාගිනීය සංඝරක්කිත කියලා කියන්නේ අරහත්ත්වයට පත්වෙන්න පින් තිබ්බ මහා පින්වන්තයෙක්. මේ කතා පුවත් අවසානයේ ඒ උත්තමයා අරහත්ත්වයට පත් වෙනවා. නමුත් බලන්න හිතක සෙල්ලම මෙහි මේවා අපට උනත් වෙන්නේ නැද්ද? අපි තනි පංගලමේ ඉන්න අවස්ථාවල මේ හිත කොච්චර දුර යනවද? ඒ තමයි හිතේ ස්වභාවය. මෙහෙම හැසිරෙන හිතක් කෙනෙක් দমনය කරගන්න දක්ෂ වුණොත් ඒ කෙනාට මායාවේ ගැටෙන් නිදහස් වෙලා සංසාර දුකින් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හිත দমনය කිරීමමයි යහපති. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේන්න මේ ගාථාව වදාලා. දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමිස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා දුරගමන් යයි මේ සිත සැරිසරායයි හුදෙකලාවේ සිරුරක් නොමැති මේ සිත වසයි කය නම් වූ ගුහාවේ යමෙක් මේ සිත දැනගෙන මනාකොට දමනය කරයි නම් මිදීයයි ඔහු සොඳ ලෙස මේ මාර බන්ධනයෙන්. හිත හරියට අඳුනා ගන්න බැරිවීම නිසා තමයි අපි හැමෝම තාම මේ මාර බන්ධනේ ගැට ගැහිලා ඉන්නේ. හිතේ ස්වභාවය අඳුන ගන්න බැරි වෙච්ච නිසා. හිතේ ස්වභාවයේ අපිව අනතුරේ හෙළන එකමයි. මේ සංසාර ගමනේ දිගින් දිගට අපිව අනතුරුවේ හෙළවීම පිංගුතුනි හිත. හිතේ ස්වභාවය අල්ලගන්න දක්ෂ වුණොත් ඒ දක්ෂ වෙච්ච හැමෝම ජීවිතේම ජයගත්තා. භාගිනීය සංඝරක්කිත කියන තෙරුන් වහන්සේත් ජීවිතේම ජයගත්තා. ඊළඟට ඒ කාලේ හිටිය පින්වතුනි ඔය වගේම හිතේ සෙල්ලම් වලින් ගුටි කාලා අවසානයේ හිත দমনය කරගන්න දක්ෂ වෙච්ච භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේගේ නම චිත්තහත්ථ තෙරුන්. මේ චිත්තහත්ථ කියලා කියන්නේ අවසානයේ අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයෙක්. ඒ උත්තමයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න පෙර තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. ගිහි කාලේ ගොවි මහත්තයෙක් කුඹුරු කොට ගොඩාක් මහන්සි වෙවි ඉන්නකොට එක දවසක් දැක්කා අනේ නිදහසේ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. කිසි බරක් නැහැ. සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. දැක්ක ගමන් තේරෙනවා හිතේ බරක් නැතුව සැහැල්ලුවෙන් ඉන්න බව. මේ ගොවි මහත්තයා කල්පනා කළා මේ අපි මෙච්චර හිම්බත් වෙවි මෙච්චර මහන්සි වෙවි මොකද්ද මේ කරන වැඩේ? අර භික්ෂුන් වහන්සේලා වගේ සැනසille ඉන්න තියෙනවනේ. මාත් මහාන වෙන්න ඕන. එහෙම හිතුවා. එහෙම හිතලා තමන්ගේ බිරිඳටවත් කියන්නේ නැතුව මහාන වෙන්න පිටත් වුණා. පිටත් වෙලා යන ගමන් දැන් කුඹුර කොටපු උදළු කෙටිය තියෙනවනේ. උදළු කෙටිය අතට අරගෙන කල්පනා කළා මේ උදැල්ල මේක මට ප්‍රයෝජනයක් වෙන්නත් පුළුවන්. කෝකටත් මේ උදැල්ල හංගලා යන්න ඕන කාටවත් පේන්නේ නැති වෙන විදිහට. උදැල්ල හංගුවා එක පඳුරක් අස්සේ. ගියා විහාරයට මහාන වෙන්න. දැන් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ සනීපයි.
ඊතා සුවසේ වාසය කරන්න පුළුවන්. හොඳට නිදහසේ බණ භාවනා කරගන්න පුළුවන්. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට ඉන්නකොට ගිහියන්ගේ කතා නෙවෙයි ඇහෙන්නේ. ධර්ම කතාව ජීවිතය ගැන. හරි සුන්දරයි ජීවිතේ. හැබැයි ටික දවසක් ගත වෙනකොට ඕන්න මතක් වෙන්න ගත්තා උදළු කෙටිය. උදැල්ල මතක් වෙනවා අසවල් තැන තියලා ආවේ. පරිස්සමට තියනවාද දන්නේ නැහැ. මගේ උදැල්ල ඕන්න මතක් වුණා. දැන් භාවනාවට ඇස් පියාගත්ත ගමන් උදැල්ල මෙවිලා පේනවා. උදැල්ල මෙවිල්ල ටික තමන්ගේ බිරිඳ මෙවී පේන ගානට ආවා. දැන් මතක් වෙනවා බිරිඳව. බිරිඳ නිකන් දෙව්දුවක් වගේ මැවිලා පේනවා. කල්පනා කළා කොච්චර වුණත් ඉතින් මගෙත් එක්ක ජීවිතේ ගත කරන්නට ඔක්කොම කැප කරලා ආපු කෙනානේ. මට රහට කණ්ඩු වෙලා දීපු කෙනානේ. ඔළුවේ කැක්කුම ආපුවම මගේ ඔළුව අත ගාපු කෙනානේ. දැන් ඕන කල්පනා කරනවා. කල්පනා කරලා හිතුවා මං යනවා යන්න කියලා. පිටත් වෙලා ගියා. සිවුර කොහේ හරි තැනක දාලා දැන් ගිහි ඇඳුම් ඇඳගෙන පිටත් වුණා. පිටත් වෙලා යනකොට පඳුර අස්සේ තියෙනවා උදළු කෙටිය. උදළු කෙටිය ගත්තා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. එදා බිරිඳට හරි සතුටුයි. බිරිඳත් එදා ඉතින් හොඳට ආහාර ටික හදලා විශේෂයෙන් පපඩම් බෙදලා ඕන්න මෙයාට සත්කාර කළා. දවස් දෙක යනකොට බිරිඳ යලි වෙනස් වෙනවා. දැන් ඉතින් බිරිඳට ලොකු විශේෂත්වයක් නෑ. බිරිඳ වෙනදා වගේම වෙනස් වුණා. බිරිඳ වෙලාවට කේන්ති අරන් බයිනවා. ඊළඟට බිරිඳ කම්මැලිකමේ ගොරවා නිදියාගෙන ඉන්නවා. දැන් මේවා දකින්නකොට ආයෙ කලකිරුණා හිත. මොනවාට මම මේ වද විඳිනවද? ආයෙමත් පිටත් වුණා මහාන වෙනවා කියලා. ඒ මහාන වෙන්න යන ගමනේ ආයෙමත් උදළු කෙටිය පඳුරක් අස්සේ හංගලා ගියා. විහාරයට ගිහිල්ලා පැවතිලා සැනසille ටික දවසයි හිටියේ. ආයෙ මතක් වුණා උදළු කෙටිය. ආයෙ මතක් වුණා බිරිඳ. ආයෙම සිවුරේ පිංගුතුනේ මේ වැඩේ 7 වතාවක් වුණා. 7 වෙනි වතාවේ මේ භික්ෂුන් වහන්සේට සිවුරු අරින්න හිතෙනකොට උදළු කෙටිය මතක් වෙනකොට ඕන සිවුරු අරින්නේ මේ කියලා හිතාගෙන උදැල්ල හංගපු තැනට ආවා. උදැල්ල දක්ක ගමන් මතක් වුණා. මේ 7 වතාවක්ම සිවුරු අරින්න හේතුව මේ උදැල්ල. උදැල්ල තමයි ඔක්කොම කළේ. උදළු කෙටිය අරගෙන ඈතට වීසි කළා. කොහෙටද වැටුනේ කියලා හොයාගන්නව බැරි වෙන්න විසික් කළා. ඒ වීසි කරලා හිත දැඩි කරගෙන මම ධර්මයේමයි හැසිරෙන්නේ. මට සැනසෙල්ල ධර්මයේමයි. මගේ ජීවිතේ සැප සොම්නස උපදවන දේ ධර්මයේමයි. මං ධර්මයේ හැසිරෙනවා. මං සීල සමාධි ප්‍රඥා වඩනවා කියන හිත දැඩි කරගෙන හිත බලවත්ව පිහිටුවාගෙන යලිත් විහාරයට ගියා. ඒ උත්තමයා දැඩි හිතෙන් යුක්තව දරදඬු හිතකින් ධර්මයේ හැසිරෙනකොට ධර්මය අවබෝධ කළා. දරදඬු හිතක් කියලා කිව්වේ පින්වතුනි අයහපතට වැටෙන්න දෙන්නේ නැතුව හිත රකින්න ඕන. හිතෙන් අයහපතක් හිතන්න ලැහැත්ති වෙනකොට ගොඩක් දරදඬු වෙලා උඹ ඔය අයහපත හිතන්නේ ඕක උඹට හොඳ දෙයක් නෙමෙයි කියලා ඒ වගේ අවස්ථාවක දරදඬු වෙලා කටයුතු කරන්න ඕන. අයහපත් වචනයක් කියන්න හිතට හිතුවිලි නැగి එනවනම් ආන් ඒ වෙලාවට හිත අයහපතට වැටෙන්න නොදී වචනෙන් අයහපතක් කියවෙන්න නොදී මේ හිත රකින්න ඕන. ඒකට අදහස් කළේ දරදඬු වෙනවා කියලා. එහෙම හිත හොඳට ධර්මයේ තුල පිහිටුවා ගත්තා. ධර්මයේ තුල පිහිටුවාගෙන රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ චිත්තහත් තෙරුන් වහන්සේව ප්‍රකටයි. සිවුරේ ඉන්නවා ටික දවසක් ආයෙ සිවුරු අරිනවා. සිවුරු ඇල්ලලා ටික දවසක් ඉන්නවා ආයෙ මහාන වෙනවා. එහෙම හිටපු කෙනානේ. දැන් මේ භික්ෂුව කාලයක් හොඳට සිවුරේම ඉන්නවා. දැන් රහතන් වහන්සේ නමන්නේ. අනෙක් භික්ෂුන් වහන්සේලා
මේ චිත්තහත් රහතන් වහන්සේව හම්බුණා මහනවා. ඈ ආයුෂ්මතුනි දැන් උදළු කෙටිය මතක් වෙන්නේ නැති? දැන් රහට උයලා දෙන බිරින්දෑව මතක් වෙන්නේ නැති කියලා ඇහුවා. එතකොට මේ චිත්තහත් රහතන් වහන්සේ කියනවා පින්වත් ආයුෂ්මත්වරුනි මම උදළු කෙටිය සදහටම අත්හැරියා. මම බිරිඳ කෙරෙහි තියෙන බන්ධනේ සදහටම අත්හැරියා. චිත්තහත් තෙරුන් වහන්සේ මෙහෙම කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ චිත්තහත් තෙරුණුව හරියට ප්‍රකාශ කරන්නේ අරහත්ත්වේ පසක් කළා වගේ වචන. ආන්නේ වෙලාවේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ චිත්තහත් රහතන් වහන්සේ මුල් කරගෙන මෙන්න මේ ලස්සන ගාථා දෙක චිත්ත වර්ගයේ 6 වෙනි ගාථාව සහ 7 වෙනි ගාථාව බුදුරජාණන් වහන්සේ මෙහිම වදාලා. අනවට්ඨිත චිත්තස්ස සද්ධම්මං අවිජානතු පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ති සසරින් නිතර වීමට නොපිහිටන විට මේ සිත ඒ උතුම් සිරි සදහම් තේරුම් නොගෙන සිටි විට කිසි අරුතක් නොමැතිව වහා පැහැදෙන සිතක් ඇති විට ඔහු තුල කිසි දිනක නැත නුවණ දියුණු වන්නේ. බොහෝම වටින අර්ථයක් පින්වතුනි. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් පහන් සිතක් ඇතිව මේ ධර්මයේ තුල හිත බලවත්ව පිහිටුවගෙන නැත්තම් ධර්මයේ තියෙන වටිනාකම හරියට අඳුනගෙන නැත්තම් ධර්මයේ දන්නේ නැත්තම් පරිප්ලව පසාදස්ස කියන එකට අනුව හිතේ පැහැදීම වෙනස් වෙලා යනවා නම් ඒ කෙනාගේ ප්‍රඥාව පිරෙන්නේ. මේක අපිට මෑත කාලීනව දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ කියලා බේගල් කාර්යෝ බේගල් කියනකොට මෙන්න ඒකට පහදිනවා. පේනවා නේද මේ ධර්මයන් කොච්චර සත්‍යයක්ද කියලා. ඉල්පෙන පැහැදීම තිබුණොත් හරි තැන අත්හැරලා වැරදි තැන අල්ලනවා. ධ්‍යාන භාවනා ගැන බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සනට කියලා දීලා තියෙද්දී ධ්‍යාන භාවනා ගැන මේ බොරු බේගල් මේ අසත්පුරුෂයෝ විසින් කියන්න පටන් ගන්නකොට භාවනා කරනකොට බඩේලිය යාම කියලා කියන්නේ භාවනාවේ ලක්ෂණයක් කියලා කියනකොට ඒ වගේ මහා ලාමක කතා කියනකොට ඒකට පැහැදුන්නේ නැද්ද? පරිප්ලව පසාදස්ස ඉල්පෙන ප්‍රසාදේ ඉල්පෙනවා. ප්‍රදර්ශන භාවනා දකින්නකොට ඒ භාවනාව පස්සේ යන්නේ නැද්ද? ප්‍රදර්ශනීයට භාවනා කරනවා පැය ගණන් තමන් භාවනා කරන හැටි වීඩියෝ කරලා දානවා. ඒවා සමත භාවනාවක් නෙවෙයි විදර්ශනා භාවනාවක් නෙවෙයි ඒවා ප්‍රදර්ශනා භාවනා. ඒවට පහදිනවා. එහෙම නැද්ද? ඉතින් මේ වගේ ඉල්පෙන පැහැදීමක් නම් යම් හිතක තියෙන්නේ. ඉල්පෙන පැහැදීම තියෙන කෙනාට ප්‍රඥාව පිරෙන්නේ නැත. ප්‍රඥාව පිරෙන්න නම් හොඳට ධර්මයේ තුල හිත පිහිටුවාගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ අර්ථය වදාළේ මෙහෙම. අනවස්සුත චිත්තස්ස අනන්වාහත චේතසෝ පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතු භයං. කෙනෙකුගේ සිත තුළ නොවැගිරෙයි නම් රාගය ද්වේෂයෙන් කිසි කලක පහර කන සිත් නැති විට පින් පව් හැම දෙයම
දුරු කළ සිතින් සිටිනා නිදිවරණයේ රහතුන් කිසි දිනෙක තැති නොගනිති. ඒ උත්තමයන් වහන්සේලාගේ ජීවිතේ තැති ගැනීම මොකුත් නෑ. හැබෑම සැනසිල්ල, හැබෑම සුන්දරත්වය ඒ උත්තමයෝ උදා කරගත්තා. හොඳට ධර්මයේ තුල හිත පිහිටුවාගෙන හිතක තියෙන අපිරිසිදු ගති ලක්ෂණ මේ හිතෙන් බැහැර කරපු නිසා හිතේ තියෙන කිලුටක් රාගය බැහැර කළා. හිතේ තියෙන කිලුටක් ද්වේෂය බැහැර කළා. හිතේ තියෙන කිලුටක් අවිද්‍යා සහගත මෝහය බැහැර කළා. සැනසෙල්ලටපත් වුණා. ඒ සැනසෙල්ල කියලා කියන්නේ පින්වතුනි කිසි දෙයකට තැති ගන්නවන්න බෑනේ. අපේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරලා මුල් කාලේ හුදකලාවේ වනයේ කුටියක වැඩ හිටියා. ඒ වැඩ ඉද්දී එදා වැහිපොද 1-2 වැටෙන්න ගත්තා. නිකන් ගොම්මන් ගතියක් පරිසරය ආවා. ওই වෙලාවේ වසවර්ති මාරයාට හිතක් උපන්නා මේ තනිපංගලමේ ඉන්න බුදුරජාණන් වහන්සේව මම බිහිතියටපත් කරන්න ඕන. ගත ලොමු ඩහගෙන වෙන විදිහේ දෙයක් කරන්න ඕන කියලා. මාරයා මවා ගත්තා විශාල නාග වේශයක්. නාග වේශي මවාගෙන බුදුරජාණන් වහන්සේ භාවනා කර හිටපු තැනට ඇවිල්ලා පෙනේ පුප්ප ගත්තා. ඒ පෙනේ පින්වතුනේ කුල්ලක් වගේ ලොකුයි කියනවා. ඒ නාගයාගේ S2 කොසල් රටේ පාවිච්චි කරපු විශාල රන් පිඟන් වගේ කියනවා. ඒ නාගයාගේ දිව හරියට මේ අඳුරු අහසේ අකුණු ගහනකොට අකුණු එළිය වැදෙනවා වගේ දිව එළියට එනවා කියනවා. මයින්හම පිබිනවා වගේ මේ නාගයා පිබින්න ගත්තා. ඒ නාගයාගේ ශරීරය විශාල කොටයකින් කරපු ඔරුවක් වගේ ලොකුයි කියනවා. මෙහෙම නාගයා පිබින්න ගන්නකොට බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා මේ ඉන්නේ වසවර්ති මාරයා. බුදුරජාණන් වහන්සේ මාරයාට මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කළා. මාරේ ඔය වගේ ස්වරූප මවාගෙන ඇවිල්ලා නෙවෙයි. නබම් ඵලෙය මේ අහස දෙබෑ වෙලා ගියත් පඨවි චලෙය මේ මුළු මහත් පෘථුවියම හෙල්ලුම් කාලා ගියත් සබ්බේසු පානේසු උද්දසන්තයෙය මේ ප්‍රාණීන්ගේ හිත විකල් වෙන තරමේ බිහිසුණු අත්දැකීමක් ඉපැද්දුවත් සල්ලම්පිචේ උරසේ පක්කිපෙය හිත වික්ෂිප්ත කරලා බයටපත් කරන්න බැරි තැන තියුණු සැතක් අරගෙන හදවත පසාරුවෙන්ට එනලා දැම්මත් උපදීසු තානං කරන්ති බුද්ධා සම්බුදු රජාණන් වහන්සේලා කෙලෙස් වලින් නම් පිහිට පතන්නේ. සම්බුදු රජාණන් වහන්සේලා කෙලෙස් වලට අනුව කටයුතු කරන්නේ කිව්වා. සාමාන්‍ය සත්‍යය කෙලෙස් වලට අනුවමයි කටයුතු කරන්නේ. රාගය එනකොට රාගයට අනුව කටයුතු කරනවා. ද්වේෂය එනකොට ද්වේෂයට අනුව කටයුතු කරනවා. මෝහය එනකොට මෝහයට අනුව කටයුතු කරනවා. සිතක සියලු කෙලෙස් කසට නැසූ මුනිවරු ධර්මයට අනුව කටයුතු කරනවා. සුන්දර ජීවිත ඇති අය ධර්මයට අනුව කටයුතු කරනවා. ආන් ඒ නිසා තමයි පින්වතුනේ හිත ධර්මය තුල බලවත්ව පිහිටුවා ගත යුත්තේ. නිසා හොඳට ඒ අදහස ඇති කරගන්න. ඒ අදහස ඇති කරගෙන අපි උත්සාහවත් වෙන්න ඕනේ පින්වතුනේ අපේ හිත ධර්මයේ තුල හොඳට බලවත්ව පිහිටුව ගන්න. ධර්මයේ තුල හොඳට පිහිටුව ගන්න හිත ධර්මයට දරදඬු කරගන්න හිත අපේ ජීවිතේ සුන්දරත්වයට පත් කරනවාමයි. ඒ නිසා පින් කිරීම සම්බන්ධයෙන් මම පිනමයි රැස් කරන්නේ කියලා දරදඬු වෙන්න. ධර්මයේ හැසිරීම සම්බන්ධයෙන් මම නම් ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙනවා කියලා දරදඬු වෙන්න. සිල් රැකීම සම්බන්ධයෙන් මම නම් සිල් කඩාගන්නේ නෑ කියලා දරදඬු වෙන්න. ධර්ම ඉගෙන ගැනීම සම්බන්ධයෙන් මම නම් මගේ ජීවිත කාලේ හොඳට ධර්ම ඉගෙන ගන්නවා කියලා දරදඬු වෙන්න. සෑය බෝධිය වන්දනා කිරීම සම්බන්ධයෙන් මම නම් සෑරජාණන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කර කර මගේ ජීවිතයට ආශිර්වාද ලබා ගන්න කෙනෙක් වෙනවා කියලා දරදඬු වෙන්න.
දෙමව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් මම නම් මට ජන්මේ දීපු අම්මා තාත්තා දෙන්නට ජීවිත කාලෙම සලකනවා, සත්කාර කරනවා කියලා දරදඬු වෙන්න. පින් කිරීම සම්බන්ධයෙන් යහපත රැස් කිරීම සම්බන්ධයෙන් පින්වතුනි අපි දරදඬු වෙනවා නම් ඒ බඳු කෙනාට ජීවිතේ සැපවත් කරගන්නට අවකාශය ලැබෙනවා. ඉතින් අපිට ගෞතම සාසනයේ මුණ ගැහිච්ච මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඒ ශාසනය මුල් කරගෙන සැපවත් වූ සුන්දර වූ ජීවිත ඇති කරගන්න අපි හැම දිනාට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරු සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිවිය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු.